ෆිසික්ස් විත් ලලාන් YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී මම තවත් ප්‍රශ්න කිහිපයක් තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා. මම MCQ ප්‍රශ්න 15ක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා 1981 82 වගේ කාලේ ඉඳලා 90 වගේ වෙනකන්. එතකොට මම තවත් වසර කිහිපයක තියෙන MCQ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න උත්සාහ කරන්න. අපි බලමු කොයිතරම් දුරට ඔයගලන්ට මේක දායක වෙයිද මේ පාඩම ගොඩනගාගෙන යන්න. එතකොට අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ බලය සම්බන්ධ MCQ ප්‍රශ්න. හරිද? එහෙනම් මම තෝරගන්නවා 2008 සිට ඉදිරියට. 2008 සිට ඉදිරියට තියෙන ප්‍රශ්න ටිකක් තමයි තෝරගන්නේ. එතකොට පේසුරු පොත තියෙන අය. පේසුරු පොත් සෙට් එකේ ඔයගොල්ලෝ බලන්න බලය සම්බන්ධව එහෙම නැත්නම් මිනුම් කියලා තියෙනවා පොතක්. ඒකේ MCQ 49 සිට ඉදිරියට යන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මම මේ ටික දැන් මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටික එක දිගට මම දාගෙන යන්න. මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ බලලා මේකේ පිළිතුරු එහෙම නැත්නම් සාකච්ඡා කිරීම වලට එකතු වෙන්න පුළුවන්. ඉතින් තනියෙන් හදලා ඉන්න ළමයි. හරි? රයිට්. මම යනවා එහෙනම් මේකේ 49 වන ප්‍රශ්නේ විදිහට අද දවසේදී පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. මෙන්න මෙහෙම පද්ධති දෙකක් මේක දැන් පාර වීඩියෝ එක බලපු ළමයි ලේසියෙන් උත්තරේ ගන්නවා. ඒක නිසා මම වැඩිපුරම සාකච්ඡා කරන්න යන රූප සටහන විතරක් කොට ඇඳ ගන්න කියලා තියෙන නිසා ළමයි. හරිද? මෙන්න මෙහෙම. පැහැදිලි කරන්න ඕන නිසා මෙතන 400යි නිව්ටන් කියලා තියෙනවා. මෙතනත් 400යි නිව්ටන් පද්ධති එක වගේමයි නේ. මෙතනත් 100යි නිව්ටන් මෙතනත් 100යි නිව්ටන්. ඒතර අපි කලිනුත් මේ පිළිබඳව සාකච්ඡා කරා ගිය වීඩියෝ එකේදී. එතකොට එතනදී පැහැදිලි කරාම මෙහෙම කියනකොට පද්ධති දෙකේ ත්වරණ එක හා සමාන වෙන්නේ නැහැ. ඒක පැහැදිලි කරලා පෙන්වුවා ඔයගලන්ට. හරිද? ගණනීය කිරීම කරලා පෙන්වුවා පද්ධති දෙකේ ස්කන්ධ වෙනස් වෙන නිසා බලයන් එක හා සමාන වුණත් පද්ධතියේ ත්වරණය වෙනස් වෙනවයි කියලා. පැහැදිලිද? ඒතර මෙයාගේ ත්වරණය වැඩි වෙනවයි කියලා පෙන්වනවා. මොකද පද්ධති ස්කන්ධය අඩු නිසා අනිවාර්යෙන් ත්වරණය වැඩි වෙලා පෙන්වන්න ඕනේ දෙදෙනාටම පොදු බලයක් තියෙන නිසා. එකම පොදු බලයක් තියෙන නිසා. එතකොට දැන් එහෙනම් මොකද්ද මේක කියන්නේ ළමයි? මෙතන මෙහෙමයි හැබැයි කියන්නේ. දැන් බලන්න 2008 ප්‍රශ්නෙට එනකොට ඝර්ෂණයෙන්තර කප්පිපත්ත දෙයක් මතින් යන සැහැල්ලු තන්තුවක් ඇඳ ඇති අතර 100යි 400 කුට්ටි දෙකක් ඒ රූපේ පෙන්වයි කියලා කියනවා. රයිට්. පද්ධතියේ බර වැඩි කුට්ටිය ඉවත් කොට තන්තුව 400 නිව්ටන් බලයෙන් පහළට අදින අවස්ථාව B රූපේ පෙන්වයි කියලා කියනවා. ඒ වගේමයි නේද? අවස්ථා දෙකේදී කුට්ටියේ ත්වරණ පිළිවෙලින් දෙනු ලබන්නේ කියලා කියන්නේ. දැන් මේකෙදි කියන්නේ ත්වරණ හොයන්නේ. කලින් ගානේදී ත්වරණ සම්බන්ධ ප්‍රකාශන තමයි අහලා දෙන්නේ මේකේ ත්වරණය හොයන්න කියලා කියන්නේ. දැන් මේකේ ත්වරණය හොයනකොට මෙයාගේ ස්කන්ධය 40යි මෙයාගේ 10යි. මෙයාගේ ස්කන්ධය 10යි විතරයි තියෙන්නේ. කිලෝග්‍රෑම් වලින් ගත්තොත්. හරිද? කිලෝග්‍රෑම් වලින් ගත්තොත් එහෙමයි. ඒතර මේ පද්ධතියේ F සමාන මේ දානකොට හරිද අපි හිතමු චලනය වෙන්නේ මේ දිශාවට කියලා. මේ දිශාව මේ චලිත දිශාව මේ පැත්තට නම් අපි ගත්තොත් F සමාන මේ දාන්නේ 400 ධන වෙනකොට 100 ඍණ වෙනවා. පද්ධතියේ ස්කන්ධය වෙන්නේ ළමයි. එතකොට මේ දෙකේම එකතුවක්. ඒ කියන්නේ 50යි. එතකොට ත්වරණය එන්නේ ළමයි 300 බෙදීම 50. ලස්සන උත්තර එනවා 6යි ms ඍණ 2යි කියලා. පැහැදිලිද? 6යි ms ඍණ 2. හරි. හොඳයි. ඊට පස්සේ අපි දෙවෙනි පද්ධතියට ගියොත් මේ A පද්ධතිය B පද්ධතියට ගියොත් ළමයි එයාට x සමානයි m මේ චලිත දිශාවට දැම්මොත් මෙන්න මේ දිශාවට දැම්මොත් එතකොට එන්නේ 400 ඍණ 100 වෙනසක් නැහැ පද්ධතිය ස්කන්ධය වෙන්නේ 10යි එහෙනම් ත්වරණ එනවා 300 බෙදීම 10යි 30යි ms ඍණ 2 කියලා තමයි. ත්වරණය 30යි ms ඍණ 2. එතකොට මේක ගොඩ දාගත්තු ළමයා ඊටා ඉක්මනින් පිළිතුරු සපයනවා 49ට පිළිතුර 5 කියලා. දැන් මේවා එකම වගේ රිපීට් වෙනවා කියන එක දැන් තේරෙනවා. මම එකයි පරණ පාස් පේපර්ස් ප්‍රශ්න ටිකකුත් අරගෙන දැන් වර්තමානයේ එන පාස් පේපර්ස් ප්‍රශ්න ටිකකුත් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරේ. හරි. දැන් එහෙනම් යමු 50 වෙනි ප්‍රශ්නෙට. ඒක 2008ේම දීලා තියෙන 50 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒකෙදි තමයි මෙන්න මෙහෙම දෙයක් තමයි කියන්නේ. බලන්න. 50 වෙනි ප්‍රශ්නේදී කියනවා සිරස්ස ඉහළට බැනීමේදී පුද්ගලයෙකුගේ පාද මත පොළවෙන් යෙදෙන බලය කාලය සමග විචලන. මේ තියෙන ft ප්‍රස්ථාරයක්. පැහැදිලි ලෙසම ගත්තොත් අපිට මෙතනදී හම්බෙන්නේ ළම ft ප්‍රස්ථාරය. ft ප්‍රස්ථාරය පිළිබඳව මම ඔයගොල්ලෝ එක්ක විශේෂයෙන් සාකච්ඡා කරේ නැහැ පාඩමේදී. හැබැයි මම මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඔයගොල්ලෝ එක්ක රචනා ප්‍රශ්නෙම සාකච්ඡා කරලා තියෙන වීඩියෝ සටහන් වලදී මේ ft ප්‍රස්ථාර පිළිබඳව මම යම් කිසි ප්‍රමාණයකින් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පුළුවන්
මම මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙන රචනා ප්‍රශ්න වලට ගිහිල්ලා ඒ කොටස් බලන්න පුළුවන්. නැත්නම් අපි මෙතනදී පොඩ්ඩක් පැහැදිලි කරගමු. ft ප්‍රස්ථාරය. නිව්ටන් නියමවලදී කියනවා තමයි ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ මත යෙදෙන බලයට සමාන වෙනවායි කියන්නේ. හරිද? එතකොට දැන් මේකෙදි ගත්තොත් තමයි ft ගේ ගුණිතය කියලා කියන්නේ මේ හරස් ගුණිතය දාලා බලුවොත් මෙතනින් එනවා ගම්‍යතාව වෙනස් වීම ft වලින් නිරූපණය වෙනවායි කියලා. ඒතර වස්තු පද්ධතියක් මත යෙදුණු බාහිර අසමතුලිත බලය ඒ බලය ඉදිච්ච කාලයෙන් වැඩි කරපුවාම පද්ධතිය සිදුවෙච්ච ගම්‍යතාව වෙනස් වීම ලැබෙනවායි කියලා තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ළමයි මෙහෙම ආවා කියලා කියන්නේ අපිට අදහසක් එනවා යම්කිසි පද්ධතියක් මත බලය යෙදෙනකොට ඒ බලය කාලයත් එක්ක විචලනය වෙන විදිහ දීලා තියෙනවනේ. අපි මෙහෙම විචලනය වෙන විදිහ දීලා තියෙනවා. කාලයත් එක්ක බලය මේ විදිහට විචලනය වෙන විදිහ දීලා තියෙනවා නම් මේ තියෙන x අක්ෂයේ අගය මේ තියෙන අපි මෙතන f1 කියලා ගමු ඉවර වෙන්නේ f2 වලින් කියලා ගත්තොත් ප්‍රස්ථාරයේ ඕගලන්ට පේන ඇති වර්ගඵලයෙන් නිරූපණය වෙන්නේ y අක්ෂයත් x අක්ෂයත් අතර ආවරණය වන වර්ගඵලය. ඇත්තටම ගත්තොත් y අක්ෂයේත් x අක්ෂයේත් ගුණිතය තමයි තියෙන්නේ. හරිද? හැඩය අනුව ඒක ඉස්සරහින් භාගය එනවද 3න් 1 එනවද ඒ කියන දේවල් තීරණය වෙනවා. ස්වරූපේ හැඩය අනුව. හරිද? එතකොට එහෙම ගත්තාම ළමයි කතන්දරේ පැහැදිලි වෙනවා ft ප්‍රස්ථාරය කියලා කියන්නේ මේක බලය කාලයක ඉදිරින් බලය ප්‍රස්ථාරගත කිරීම. මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් පැහැදිලිසම නිරූපණය වෙන්නේ ft ගුණිතය. ft ගුණිතය කියලා කියන්නේ පද්ධති සිදු වූ ගම්‍යතා පරිවර්තනය. ඕක තමයි කතන්දරේ. හරිද? මේ ප්‍රස්ථාරය එතකොට ළමයි පල්ලෙහාට යන්න පුළුවන් වින වෙන්න පුළුවන්. එතකොට ඍණ වුණාම එන්නේ ඕගොල්ලන්ට තේරුම් ගන්න ඍණ වෙනවා. එතකොට බලය ඍණ වෙනවා. ඒ කියන්නේ බලයේ දිශාව ඍණ වෙනවා කියන එක තේරුම ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඇති වෙන්නේ. හරි? ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙනකොට ළමයි එතන තියෙන ගම්‍යතා පරිවර්තනය මෙතන එන ධන ගම්‍යතා පරිවර්තනයක් මෙතන එන්නේ ඍණ ගම්‍යතා පරිවර්තනයක්. පැහැදිලිද? ධන ගම්‍යතා පරිවර්තනය මෙතන එන්නේ ඍණ ගම්‍යතා පරිවර්තනය. මොකද බලය ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඇති වෙලා තියෙන්නේ. ඒකට සමස්තය ගන්නවා මේ දෙකම එකතු කරන්න. මේ ධන ඍණසේ සලකා. අන්න එහෙම ගන්න වෙනවා. දැන් වාසනාවකට එහෙම ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ ඔයගොල්ලන්ට. දීලා තියෙන්නේ මේ විදියට ළමයි. හරිද? එතකොට දැන් මේකෙදි ප්‍රස්ථාරය දිහා බැලුවහම ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට මෙන්න මේ ආකාරයට තමයි සටහන් කරලා දෙන්නේ. right? බලන්න සම්මත ඒකකයන් වලින් හැමදේම දීලා තියෙනවා. ඒක ලක්ෂණ ලකුණු කිරීම. එතන 650යි. ඒ වගේම තමයි මෙතන 1430යි කියලා දීලා තියෙනවා. මෙතන 0.3යි මෙතන 0.4යි තමයි දෙන්නේ. ඒක ගාන ඔයගොල්ලන්ට කියවලා බලන්න පුළුවන්. මේකෙදි වැදගත්ම දේ මෙහෙමයි කියන්නේ. මේකෙදි කියන්නේ පුද්ගලෙක් විරස්ස ඉහළට පනින්න උත්සාහ කරන ගානට ගණනය කිරීමක්. එහිදී සිදුවෙන්නේ මෙන්න මේ ආකාරයට පාද මත පොළොව මගින් බලයක් ඇති කරනවා කියලා තමයි කියන්නේ. හරිද? කාලේ 0.4 දක්වා මේක වෙනස් වෙන හැබැයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ යම්කිසි ආකාරයක. මේ ලැබෙන බලය නියත වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒකත් හිතලා බලන්න ඕනේ. ඒතකොට තමයි ඔය ඔක්කොම ගැන හිතලා බලපුවාම පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමු. දැන් මිනිස්සේ පොළොවේ උඩ හිටගෙන ඉන්නකොට නිකන් ඉන්නකොට අපිට උඩ බහින්න පුළුවන් තරම දැන් මෙහෙම හිටන් ඉන්න උඩ නිකන් ඉබේම උඩ පැනෙනවා. නෑ නේද? අපි උඩ පනින්න ඕන නම් අපි දන්නවා පොඩි ගැම්මක් කරන් ඉහළට පනින්න ඕනේ නේ. කියන අපි මාංශ පේශීන් මගින් පොළොව මත යම්කිසි තෙරපීමක් ඇති කරලා බලයක් ඇති කරලා අතිරික්ත බලයක් පොළොවෙන් ඇති කරගන්නවා ඉහළට. හරිද? අතිරික්ත බලයක් පොළොවෙන් ඉහළට ඇති කරගෙන ඉතින් තමයි ඉහළට පැන්නීමක් ඇති කරගන්නේ. මගේ ශරීරය මම ඉහළට ත්වරණය කරගන්න උත්සාහ කරන්නේ යන්නේ ගන්න අතිරේක බලය නිසා. හරිද? ඊතරින් පස්සේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම මේ කියන ආකාරයට ප්‍රවේගයේ බිඳුව ඉස්සර යම්කිසි ප්‍රවේගයක් දක්වා ත්වරණය වෙන්නේ මෙන්න මේ විදිහට පොළවෙන් ගිලිහෙනකම් විතරයි. පොළවෙන් ගිලිහුණාට පස්සේ මේ බලෙන් නැතුව යනවා. එකපාර බලය බිඳුව වෙනවා. ඊතරින් පස්සේ එයා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණය. පොළවෙන් නිදහස් වුණාට පස්සේ ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණය. හරිද? පොළවෙන් නිදහස් වෙනකම් නිශ්චලතාවයේ සිට මිනිස්සයා යම්කිසි ප්‍රවේගයක් දක්වා වැඩි වෙනවා. හරි? එතන මම පොළවෙන් එළියට කියන්නේ පොළවෙන් ඉවත් වෙනකොටම ළමයි නිශ්චලව හිටපු මම යම්කිසි ප්‍රවේගයකින් තමයි පොළවෙන් උඩට පයින්න උත්සාහ කරන්නේ. හරි? අපි දැන් එනවා අපි පොඩි සටහනක් ඇඳගත්තොත් මම මේ පාදය මම ඇඳ ගන්නවා මේ විදිහට. හරිද? මෙයාද මෙහෙම ඉන්නකොට තමයි අපි දන්නවා මේ මනුස්සයාගේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. බර පහළට ක්‍රියාත්මක වෙනකොට තව අපි වැදගත් දෙයක් තේරුම් ගන්න ඕනේ. පොළවෙන් ඇති කරන අභිලම්බ බලයක් ඉහළට. එතකොට ළමයි බරයි අභිලම්බ බලය මේ සමතුලිත වෙනකොට සමානයිනේ. R සමානයි mg. ඒකට අපිට ගන්න පුළුවන් R මේ වෙලාවේදී කාලය බිඳුවේදී 650 නිව්ටන් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ඒක තමයි එයාගේ බර වෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් R 650 නිව්ටන් කියලා. ඒක තමයි mg වෙන්නේ. ඒතර මේ මනුස්සයාගේ ස්කන්ධය ලියා ගන්න පුළුවන් 65 කිලෝග්‍රෑම්. පළවෙනි தත්ත්වයක් විදිහට මනුස්සයාගේ ස්කන්ධය ගැන හිතන්න පුළුවන් අපිට. මේ තමයි මනුස්සයාගේ ස්කන්ධය 65 කිලෝග්‍රෑම්.
එතනින් එහාට යනකොට තමයි බලන්න දැන් මම මේ මිනිස්සයව නිශ්චලතාවයේ සිට ත්වරණය කර ගැනීම සඳහා දැන් අපි ඉගෙනගෙන තියෙන ඩීටේල් එක මේක තමයි. හරිද? අපි ඉගෙනගෙන තියෙන මේ විදිහට. ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින් ගම්මිතා වෙනස් වීම සිදු වේ කියලා. හැබැයි ඔය කතන්දරය මෙතනට ඇප්ලයි කරොත් පොතට කල්පනා කරලා බලන්න මේ විදිහේ අපි ඉගෙනගෙන තියෙන මේක නිසා අපි මේක ගෙනල්ලා මෙතනට ඇප්ලයි කරන්න ගියොත් බලන්න සිදු වෙන දේ මොකක්ද කියලා. මෙතනදී ආරම්භයේදීම පොළොව මගින් 650 නිව්ටන් ඉහළට ඇති කරලා තියෙනවා. ඒ වගේම බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේක තනි බලයක් නෙමෙයි ළමයි. මේ ඇඳලා තියෙන්නේ පොළොව මගින් ඇති කරන බලය පමණයි. ඒක 650 සිට 1430 දක්වා වැඩි වෙනවා. හැබැයි මේ වගේම පද්ධතියේ තව බලයක් තියෙනවා. හොඳට කල්පනා කරන්න. පද්ධතියේ තව බලයක් තියෙනවා. ඒ තමයි mg. මේ බිඳුවේ සිට තත්පර 0.4 දක්වාම 650 නිව්ටන් නැමැති බලයේ විශාලත්වය වෙනස් නොවි දිගටම පවතිනවා. එයා ළමයි 650 කියන බලය දිගටම මේ විදිහට පවතිනවා. මම කියන එක පැහැදිලිද? හැබැයි එයා පවතින්නේ මතක තියාගන්න. මේක දැන් අර මම මේ කියපු කතන්දරේ මෙතන එනවා. එයා පවතින්නේ ළමයි ධන බලයක් විදිහට නෙමෙයි ඍණ බලයක් විදිහට. එතකොට අපිට අඳින්න වෙන්නේ ළමයි ඒකත් මේ ප්‍රස්ථාරයට ඇතුල් කරොත් මේ පැත්තට දිගටම මේ විදිහට 650 ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒක ඍණ අගයක් විදිහට දිගටම තියෙනවා. මම කියන එක පැහැදිලිද දැන්? හොඳට තේරුම් ගන්නවා. 650 දිගටම ක්‍රියාත්මක වෙනවා. දැන් R පවතින්නේ ඉහළට. මේ R ට අදාළ ප්‍රස්ථාරය තමයි නිල් පාටින් ඇඳලා තියෙන්නේ. නමුත් මම අතිරේකව හිතන්න ඕනේ මේ මනුස්සයා ඉහළට පනිනකොට mg කියලා ප්‍රතිවිරුද්ධ දිශාවට, ඒ කියන්නේ පහළට බලයකුත් 650ක බලයක් දිගටම ක්‍රියාත්මක වෙනවා. තත්ත්ව 0.4 ඇතුළත. බර වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රස්ථාරය ඇඳේ තනි බලයක ගම්මිතා වෙනස් වීම සෙවීම සඳහායි. මම මේ ප්‍රස්ථාරය ඇඳලා තින්නේ F1 සිට F2 දක්වා බලය වෙනස් වෙනකොට ගම්මිතා වෙනස් වීම. මේකටත් ඒ කතාව හරි. නමුත් ගැටලුව මේ පද්ධතියේ තනි බලයක් විතරක් නෙමෙයි බල දෙකක් තියෙනවා. ඒතර බල දෙකෙන්ම මේ පද්ධතිය අඳින්න ඕනේ තමයි. ඒතර අඳිනකොට මේ තියෙන්නේ බර මගින් එන FP ප්‍රස්ථාරය, මේ තියෙන්නේ පොළොව මගින් මිනිසා මත ඇති කරන කකුල් මත ඇති කරන බලයේ ප්‍රස්ථාරය. ওই දෙකම එකට සංයුක්ත කරද්දී මේක ඍණ කොටසේ වර්ගඵලය, ධන කොටසේ වර්ගඵලය එකතු කරද්දී නම් ඒක අඩු වෙලා යනවා. ඒතර මේ ටික ඉවත් වෙලා යන්න ඕනේ. ඉතුරු වෙන්න ඕනේ මේ ටික. මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය තමයි හොයාගන්න ඕනේ. පැහැදිලිද ළමයි? ඕක එක්සෑම් එකේදී ගොඩ දෙනෙකුට වැරදිනවා. මොකද කල්පනා කරන්නේ නැති නිසා මෙන්න මේ කියන ඉෆෙක්ට් එක ඒ ළමයාට හිතුන්නේ. හොඳ වෙලාවට මේ ගානේදී මේ විදිහටම කතන්දරය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වාසනාවට මේ ගාන අපිට වැඩි හරියට අල්ලගෙන, තියරි එකත් හරියට අල්ලගෙන මේ ගාන හදාගෙන යන්න පුළුවන්. දැන් තේරෙනවද එතනදී සිදුුනේ මොකක්ද කියන්නේ? දැන් එහෙමනම් අපි ඇත්තටම ප්‍රස්ථාරය හොයන්න ඕන ළමයි වර්ගඵලය. මෙන්න මේ කොටසේ වර්ගඵලය. එතකොට අපි බලමු ළමයි මේ මිනිස්සු ආරම්භයේදී නිශ්චලතාවයෙන් පටන් ගන්න පොළවෙන් ගිලිනකොට එයාගේ වේගය v දක්වා වැඩි වෙනවා කියලා හිතමු. ඒතකොට එයාගේ ගම්මිතා වෙනස සමාන වෙන ft වලට ගම්මිතා වෙනස ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? අවසන් ගම්මිතාවය mv කියලා එනවා. මුල් ගම්මිතාවය බිඳුවයි කියලා එනවා. හරිනේ? ඒක නේද ගම්මිතා වෙනස. සමාන වෙනවා f වතාවක් කියන ප්‍රස්ථාරයේ වර්ගඵලය. එතකොට මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය නැති මෙතන තියෙන ත්‍රිකෝණයක්, මෙතන තියෙන ඍජුකෝණාශ්‍රය. මේ ත්‍රිකෝණය මෙතන එනවා 650 1484 වෙනස 780ක් කියලා නේ. 780ක් කියලා. එතකොට එනවා ළමයි එතන භාගයයි 780 වැඩි කිරීම මේකට පරතරේ 0.3යි. 0.3යි. ධන එතන මේ ටික එනවා ළමයි. දශමයක වැඩි කිරීම ඒ 780යි නේ. 780 වැඩි කිරීම 0.1යි. ඔහොම තමයි. දැන් අපි මේක සුළු කරලා බලමු. සුළු කරලා බලනකොට මෙතන එන්න ඕනේ අපිට සුළු කරලා බලුවොත් මෙතන දෙකකින් සුළු කරනවා වගේ. ඒ කියන්නේ 390යි නේද? 390 39 වැඩි කිරීම 3. හරි. 117ක් කියලා ඒක. ධන මෙතන එනවා 78ක්. මෙතන ස්කන්ධය අපි හොයාගත්තා ළමයි කලින්ම 65 කිලෝග්‍රෑම් කියලා. එන 65 වතාවක් එහෙනම් v සමාන වෙනවා ළමයි. 117ට 78ක් එකතු වුණාම 88යි 95යි 195යි 65න් බෙදන්න ඕනේ. 195 65න් බෙදුවාම 65 ඒවා 3ක් 180 190. එතකොට ළමයි උත්තරේ එන්නේ 3යි ms ඍණ 1 කියලා. 3යි ms ඍණ 1. දැන් මේක එක්සෑම් එකේදී ළමයා මොකද වෙන්නේ? මෙයාට අමතක වෙනවා මේ බර කියන කතන්දරය. මෙයා හදිස්සියට ළමයි මෙන්න මේ පද්ධතිය අඳගන්නේ නැහනේ. එයා හදිස්සියට අඳගන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඉතා ඉක්මනින් මේ r විතරක් දාගෙන ft ප්‍රස්ථාරයේ වර්ගඵලය වෙයි කියලා හදාන යනවා වැඩි. එතකොට එයා අවසානයේදී අතරමං වෙනවා. එයාට ලැබෙන උත්තරය අනිවාර්යයෙන් මේ v 3ට වඩා වැඩි එකක් එයි. හරිද? 3ට වඩා වැඩි එකක් එයි. ඔයගොල්ලෝ හදලා බලන්න. එතකොට එන උත්තරය මේට වඩා වැඩි. සමහරක් විට ඒ උත්තරය මෙතන තිබ්බොත් එළම මේ උත්තරයට ගහනවා.
මේ උත්තරට ගහපු ගමන් මොකද වෙන්නේ? යාට ලකුණු හම්බෙන්නේ නැහැ. හදිස්සිය හරිය හදාගෙන යන උත්තරේ මේ උත්තර අතර නැත්තම් ඔන්න එයාගේ වාසනාව එයාට තේරෙනවා මේක වැරදි කියලා. හදලා තියෙන විදිය වැරදි. ඒකට එයා නැවත හිතන්න පටන් ගනි උත්සාහවන්ත ළමයෙක් න ะ. නැත්තම් එයා ඕදායක බලලා මොකක් හරි උත්තරයකට ගහ ඒක තමයි වෙන්නේ. හරි කොහොම හරි කමක් නැහැ ළමයි. වැඩේ හරියට අල්ලගන්න නෙවනේ. දැන් කතන්දරේ තේරුම් ගන්න නැති කියලා හිතනවා. රයිට් මම එහෙනම් යනවා ළමයි ඊළඟට 2009 ප්‍රශ්නේ. 51 ප්‍රශ්නේ. හරිද? ඒක බලන්න හදලා බලන්න. ඒකත් බලමු දැන් ඉන්න හිතන්න පුළුවන් විදිහට තමයි ළමයි විභාග ප්‍රශ්න වලදී ඔයගලන්ට ප්‍රශ්න ලබා දෙන්නේ. ඒත් අපි ඒක හරියට තේරුම් අරගෙන වැඩේ ගොඩනගාගෙන යන්න ඕනේ. රයිට්? හොඳයි. දැන් එහෙනම් අපි බලමු 2009 ප්‍රශ්නේ කියන්නේ දර්ශනීය රහිත තිරස් පෘෂ්ඨයක් මත තබා ඇති කැපිටල් M සහ සිම්පල් M ස්කන්ධය නොසලකා හැරීම. මේ වගේ පද්ධතියක් දීලා තියෙනවා. දුන්නකට තමයි දැන් සම්බන්ධ කරලා තියෙන්නේ. මේක M සිම්පල් M මොන කැපිටල් M ස්කන්ධයකට සම්බන්ධ කරලා තියෙනවා මේසේ සුමටයි. මොනවද කියන්නේ කියලා බලමු. එතකොට දුන්න සම්පීඩනය වෙන පරිදි ස්කන්ධ දෙක ප්‍රථමයෙන් එකිනෙකට තෙරපා මුදා හැරේ කියලා කියනවා. දැන් මේ ස්කන්ධ දෙක එකිනෙකට මේ විදිහට තෙරපනවා. තෙරපනකොට මේ විදිහට මේ දුන්න දන්නවා මේක ලං වෙනකොට දුන්නක තියෙන විශේෂත්වය තමයි යාට තියෙන නිදහස් දිග. විදිහාගේ නිදහස් දිග. නමුත් දැන් මෙයාව යම් කිසි දෙයකින් තෙරදීමකට ලක් කරනකොට ළමයි දුන්නක තියෙන විශේෂත්වය දුන්න සම්පීඩනයකට හෝ එහෙම නැත්නම් ඇදීමකට ලක් කරොත් දුන්නේ තම පළමු පිටුමට එන්න එයා උත්සාහ කරනවා. ඒක නිසා දුන්නේ දෙපැත්තට හෝ නැත්නම් කේන්ද්‍ර දිශාවට නැත්නම් කේන්ද්‍රයෙන් ඉවතට සෑම විටම එක හා සමාන බලයක් ක්‍රියාත්මක වෙනවා. මේක තමයි ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වේදන විශේෂත්වය. ඔකට අපි කියනවා ප්‍රත්‍යස්ත බල කියලා. ඒතර මේ දුන්නේත් ඇති වෙනවා. මුල් පිටුමට යන්න කියන්නේ මේ පැත්තට යන්න ඕනේ. එහෙනම් මේ දිශාවට මෙන්න බල දෙකක් මේ දෙන්න මත ඇති කරගන්නවා. හැබැයි එක හා සමානයි. කැපිටල් M ස්කන්ධය මතත් සිම්පල් M ස්කන්ධය මතත් ඔය විදිහට විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ බලයන් දෙකක් ඇති කරගන්නවා. තම පළමු පිටුම දක්වා ගමන් කිරීම. එතකොට ළමයි කියන්නේ M ස්කන්ධයේ ආරම්භක ත්වරණය දීලා තියෙනවා සිම්පල් A කියලා. එතකොට මෙයාගේ ආරම්භක ත්වරණය. දැන් මේකෙත් වැදගත්ම දේ, තව වැදගත්ම දෙයක් තමයි ළමයි මේ ආරම්භක කියන වචනේ හරි වැදගත්. ආරම්භක කියන වචනේ වැදගත් කියන්නේ දුන්නේ මේ විදිහට තෙරපලා අතාරිනකොටම දුන්නේ දෙපැත්තට මේ වගේ F බලයක් තියෙනවනේ. මේ F බලය ළමයි දුන්නේ දිග අඩු වෙනකොට, ඒ කියන්නේ එහෙම නැත්නම් පෙරපිලා තියෙන දිග ප්‍රමාණය අඩු වෙනකොට, නැවත පළමු දිගටම ළඟා වෙනකොට මේ F බලය එන්න අඩු වෙලා පළමු දිගට එනකොට F බිඳුවක් එනවා. හරි මේ දුන්න නැවත පළමු දිග දක්වාම ආවොත් එහෙම එතකොට දුන්න මත ඇති වෙච්ච දෙපැත්තට වෙච්ච බලය බිඳුවක් එනවා. ඒ කියන්නේ නම් මේ ස්කන්ධ දෙක මත ඇති වෙන ත්වරණයන් එන්න අඩු වෙනවා. ආරම්භයේදී උපරිම ත්වරණය තියෙනවා. දුන්න තම පළමු පිටුමට එනකොට ත්වරණය ශූන්‍ය වෙනවා. පැහැදිලිද? එතනින් පස්සේ දුන්න නවතින්නේ නැහැ. එතකොට දුන්න මේ ස්කන්ධයකට වේගයක් තියෙන නිසා ඒ වේගයෙන් තව දුන්න මේ පැත්තට ඇදෙනවා. ඇදිලා එතකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙ අපි දකිනවා මන්දනයට ලක් වෙනවා. හරි? කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙලා ආයෙ නැවත දෙපැත්ත වෙනවා. ඔය විදිහට දිගින් දිගට මේක වෙයි. ළමයි ඒකට අපිට වැදගත් නැහැ. නමුත් දැන් මේකේ වැදගත්ම දේ තේරුම් ගන්න ඕනේ දුන්නේ මෙතන ලස්සන වචනයක් කියනවා ළමයි ආරම්භයේදී කියලා. හරිද? ආරම්භයේදී කියලා කියන්නේ එහෙනම් මුදාහරින මොහොතේදී තියෙන බලයයි එතනින් පස්සේ බලයන් වෙනස් වෙනවා. ඒතකොට ත්වරණයන් වෙනස් වෙනවා. ඒ නිසා අපි හොයන්න ඕනේ ආරම්භයේදී කියන්නේ මෙයාගේ ආරම්භයේ ත්වරණයම හොයාගත්තා නම් හරි. අපි A ඩෑෂ් කියලා ගමු. එනේ A ඩෑෂ් කියලා ගත්තොත් මට මුලින්ම සිම්පල් M ස්කන්ධයට දාන්න පුළුවන් F සමානයි M මේ දිශාවට. දාපු ගමන් බලය F නම් සිම්පල් ඒ විදිහටම තමයි එන පළවෙනි සමීකරණය. කැපිටල් M ට දැම්මොත් F සමානයි M මේ දිශාවට. එයාම තේදෙන බලය කැපිටල් F ස්කන්ධයේ M ත්වරණය A ඩෑෂ් කැපිටල් M. හරි. එතකොට F වෙනකොට දාන්න පුළුවන් සිම්පල් M right. මෙතන කැපිටල් M A ඩෑෂ් එහෙනම් A ඩෑෂ් එනවා. සිම්පල් M වෙදීම කැපිටල් M. ඔය විදිහට අපිට ඒකේ පිළිතුර ලබා ගන්න පුළුවන් ත්වරණය. එහෙනම් ඒ විදිහට ලැබෙන පිළිතුරක් තියෙන්නේ ළමයි තුන්වෙනි ප්‍රශ්නේ 51ට පිළිතුර 3 කියලා ලබා ගන්න පුළුවන්. හරි. ඒතර ඒක ඉච්චර අමාරු නෑ. හරියට වැඩි තේරුම් ගත්තා නම් අමාරු නෑ. දැන් අපි යමු 52. මොන 52 ආයෙ නැවත FT ප්‍රස්ථාරයක් මම ගන්න තියෙන්නේ. FT ප්‍රස්ථාරය. මෙතනත් බලන්න ඕනේ අපි හරියටම බල තනි බලයක ප්‍රස්ථාරයක්ද නැත්නම් බල කිහිපයක ප්‍රස්ථාරයක් ගැන හිතන්න ඕනේ කියලා බලන්න ඕනේ. දැන් කලින් වගේ වැඩේ අවුල් කරගන්න බෑ. හරි? ඉස්සරහේ ප්‍රස්ථාරය නම් අඳගමු. ප්‍රස්ථාරය අඳගත්තොත් මෙහෙම ප්‍රස්ථාරයක් තමයි දීලා තියෙන්නේ. ඒක මම හිතනවා එතරම් අමාරු වෙන එකක් නෑ. හරියට හිතලා හැදුවා නම් අපිට පුළුවන් වෙයි කියලා හිතලා බලමු. හරි? 13500. හරි. සම්මත ඒක වලින් තියෙනවා කියලා පොඩ්ඩක් බලන්න ඕනේ හැම වෙලේම. හරිද?
නැත්නම් සමානලනේ තප්පර වලට මිලි තප්පර දානවා. නිව්ටන් වලට කිලෝ නිව්ටන් දානවා. ළමයි ඔක බලන්නේ නැතුව සමානලට ගණන් හදනවා. එතකොටත් ඒ ළමයා අසාර්ථකයි. ඒ ගානේදී හරිද? පොඩි දේ බලන්න ඕනේ. ස්කන්ධය 0.1 කිලෝග්‍රෑම් සයිස් ක්‍රිකට් බෝලයක් පහර දෙනවා. පහර දෙන්න මොහොතකට පෙර ප්‍රවේගය දීලා දෙනවා 20යි කියලා. 20යි ms එක ප්‍රවේගයක් දෙන පහර දීමෙන් පස්සේ බලමු. මම ස්කන්ධය එතකොට ඒ ඔක්කොම සටහන් කරගත්තොත් අපිට වටිනවා ළමයි. හරි? ඊට පස්සේ කියනවා ඒ පහර දෙනකොට මේ මත එදෙන බලයේ ප්‍රස්ථාරය තමයි මේ දීලා තින්නේ කියලා. එතකොට පහර දීම නිසා බෝලය ප්‍රතිවිරුද්ධ දිශාවට පොළාපනිනම් කියලා කියනවා. පහර දීමට මොහොතකට පසු බෝලයේ ප්‍රවේගය. ඒ කියන්නේ තමයි මේ දිශාවට එමින් හිටපෙන්න එකපාරම ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා මේ දිශාව. හරිද ළමයි? දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙයාගේ ගම්මිතා වෙනස් වීම කොච්චරද? ගම්මිතා වෙනස මෙතනින් බැලුවොත් අවසන් ගම්මිතා දිශාව මේ පැත්තට තිබුණේ. ඒ නිසා එනවා ළමයි MV ඍණ M20යි. හැබැයි මෙයාගේ දිශාව මේ පැත්තට මෙයාගේ දිශාව මේ පැත්තට. දැන් ওই දෙක කොහොමද තියෙන්නේ බෑනේ එකතු කරන්න බෑනේ. ඍණ ලකුණ අපි එකතු කිරීමක් විදිහට හදමු. කියන්නේ දිශාව ඉබේම අනිත් පැත්තට මාරවන්න මෙතන ඍණ එකක් එළියට එනවා මේක දන්න වෙනවා. ඒක තමයි වෙන්නේ ඇත්තට. එතන මෙතන දන්න වෙනවා 20යි M වෙනවා කොහොමද? M පස්සේ ආදේශ කරගමු. දැන් මේක තමයි ගම්මිතා වෙනස මේ දිශාව. එතකොට අපිට ආයෙ ලියන්න පුළුවන් නිව්ටන් නියම වලින් ඩෙල්ටා V සමාන ft. ඒ කියන්නේ මේ ft ප්‍රස්ථාරයේ වර්ගඵලය හොයාගත්තා නම් හරි. මේක තනි බලයක් නේ. වෙන බලයක් තිබුණේ නැහැ නේ මෙතන. බෝලේ බර කියන එක මෙතනදී බලපාන්නේ නැහැ නේ. බෝලේ බර සිරස්ස පහළට තියෙනකොට මේක තිරස්ව තමයි සිදු කරන්නේ නේද? මේ පහර දීම සිදු වෙනවා කියලා තියෙන්නේ මම හිතන්නේ තිරස්ව. හරි. ඒ නිසා ගැටලුවක් ගැන හැම සඳහන් කරලා නැති වුණා අපි එතනදී අවශ්‍ය වෙන ඒ ටික සාකච්ඡා කරන්න. හරි. හොඳයි. දැන් එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනදී 13500 වැඩි කිරීම 0.01 ත්‍රිකෝණයක් නිසා භාගයෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට හරිනේ 0.01 නේ තියෙන්නේ. මෙතනින් එතකොට දශම ස්ථාන 3ක් යනවා 13.5යි. ඒ කියන්නේ 6.75 කියලා තමයි. 6.75. ඩෙල්ටා p කියන්නේ. උකු ගිහිල්ලා දෙලින්ම අපි කියන මෙතනට ආදේශ කරමු. 6.75යි. ස්කන්ධය අපිට එළියට ගන්න පුළුවන් ළමයි 0.15 විදිහට v ධන 20යි කියලා තමයි. එතකොට 0.15න් දෙපැත්තම බෙදුවොත් එහෙම අපිට එයි මෙතන 4යි 45ක් කියලායි නේ. ඔව් 45ක් කියලා තමයි එන්නේ නේද? right. 60යි 75ට 45ක් කියලායි. එතන මෙතන v ධන 20 එනවා v සමානයි අපිට එනවා 25යි ms ඍණ 1 කියලා තමයි. එතකොට පිළිතුර විදිහට අපිට බාර ගන්න වෙන්නේ 52ට උත්තරේ 2 කියලා. 52ට උත්තරේ 2. දැන් ඔක දිශාව මාරු කරගන්න නැතුව ගියා නම් බෝලේ එන පැත්තටම ගැහුවා නම් මේ පැත්තටම යන්න ගැහුවා නම් එතකොට තමයි මෙතන ධන ලකුණක් එන්නේ නැහැ. එතකොට මෙතනට ඍණ ලකුණක්මයි එන්නේ. එතකොට මේ ඍණාත්මක කියන්නේ බෝලේ වේගය 45ට 20ක් එකතුවලා 65 වෙනවා. එතකොට එන්නේ 65. මෙතනින් අඩුුනේ මේ එන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි පහර එල්ල කියලා සිදු කරලා තියෙන්නේ. බැට් එක පහර දුන්නාම බැට් එකෙන් පහර දුන්නාම බෝලේ කියන්නේ පන්දුවේ දිශාව වෙනස් වෙලා තියෙනවා. එතකොට ප්‍රවේගය අර 45න් 20ක් අඩු වෙන විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? අන්න ඒකත් අපිට හිතා ගන්න පුළුවන් ඒකලට. දැන් කියලා මේ වැඩේ අල්ල ගන්න පුළුවන් කියලා තේරෙනවා ඇති මොනේ දැන කොයි අමාරු ගාන ආවා වැඩේ හරියට අල්ලගෙන ගිය හැකි. හරි? right. ඊට පස්සේ අපි ගමු 53 වෙනි ප්‍රශ්නේ දිහා බලමු. අපි ඒක 2010න් තමයි දෙන්නේ ළමයි. හරිද? සාමාන්‍යයෙන් අපි දන්නවා MCQ 50 පේපර් එකේ යාන්ත්‍ර විද්‍යාවෙන් ප්‍රශ්න දාන ළමයි 8ක් 9ක් අතර වගේ ප්‍රමාණයක් 10කට ආසන්න ප්‍රමාණයක් දානවා. ඒක තමයි එතන බලන්නේ MCQ වලින් 50න් පහෙන් එකක්ම යාන්ත්‍ර විද්‍යාවට තමයි වැඩිපුර බර කරලා තියෙන්නේ. එතනින් බලන්න හැම වෙලෙම හැම අවුරුද්දකම සාමාන්‍ය ප්‍රශ්න දෙකක් විතර වැටෙනවා. හරිද? දැන් 2009 තමයි අපි එක ප්‍රශ්නයක් බලය සම්බන්ධව සාකච්ඡා කරේ. දැන් 52 2010 53 වෙනි ගානක් 2010. 2010 ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා. ඒක හැබැයි කියවන්න තියෙනවා නේද? ඒක තිරස් විමුක් කාලතුවක් ස්ථානගත පැති අතර තුවක්කුව පිරි ස්ථානයේ සිට 2000 මීටර දුරකින් පිරි ඉලක්කයකට පතිතවන පරිදි එයින් කාලතුවක් උණ්ඩයක් නිකුත් කරනු ලැබෙයි කියලා කියනවා. right. උණ්ඩේ පතේ කිසියම් ලක්ෂයකදී හදිස්සියේ උණ්ඩය A සහ B කොටස් දෙකකට පුපුරායයි කියලා කියනවා. යම් කිසි ලක්ෂයකදී. right. එතකොට කියනවා A ස්කන්ධය B ස්කන්ධයෙන් දෙගුණයක් වන අතර එකම සිරස්තලයක ගමන් කිරීමෙන් පසු කොටස් දෙකම එකම මොහොතක බිම පතිත වේ කියලා කියනවා. එකම සිරස්තලයක ගමන් කිරීමෙන් right. තුවක්කුවේ සිට ඉලක්කය පිට දිශාවට 1800 මීටර දුරකින් A බිම පතිත වෙනම් B පතිත වන ස්ථානයේ තුවක්කුව සිට ඇති දුර කියලා තමයි අහන්නේ. right. ළමයි කතන්දරේ ලේසි දෙනේ හිතන්න තියෙනවා ළමයි. right. මෙතනින් දැන් වුණ
ආල්තුවක්කුවකින් ස්කන්ධයක් නිකුත් කරනවා. එයාලා මෙහෙමනේ ගමන් පතේ වෙන්නේ නෝනේ. ඒතර මෙතනට 2000 මීටර මෙතන පොඩි ගැටලුවකට තිබුණේ ළමයි. පතයේ ඉහළම ලක්ෂයේදී ගෝණකට වැඩි හිතන්නත් තිබුණානේ. පතයේ ඉහළම ලක්ෂයකදී කිව්වනම් උණ්ඩය පතේ කිසියම් ලක්ෂයකදී හදිස්සිය කියලා නේ කියන්නේ. ඉහළම ලක්ෂයේදී ගෝණම් ළමයි තිරස්ස තියෙනකොට ගුණා කියලා අරගන්න පුළුවන් ස්කන්ධ බෙදියා. නමුත් මෙතන කියන්නේ කිසියම් ලක්ෂයකදී. මම කියන එක තේරෙනා නේද? පතේ ඉහළම ලක්ෂය කියලා කියන්නේ මෙතනදී. එතකොට ප්‍රවේගය තිරස් වෙලා තියෙනවා. තිරස් වෙලා තියෙනවා කියලා අරගෙන අපිට මේ වස්තු දෙකකට කැඩුනා. ඊට පස්සේ තිරස් ප්‍රවේග වලින් මෙහෙම ආය ප්‍රක්ෂිප්ත චලිතයක වැටුණා කියලා ගන්න තිබ්බා. නමුත් අවාසනාවකට එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ කියලා තියෙන්නේ ළමයි කිසියම් මොහොත උණ්ඩේ පදේ කිසියම් මොහොතකදී හදිස්සියෙන් උණ්ඩේ. ඒහා අපි කොටස් දෙකකට පුපුරලා යනවා. ඒ හි ස්කන්ධය B හි ස්කන්ධයෙන් දෙගුණයක් වෙනවා. දැන් අපි මේ වගේ තැනකදී පුපුරලා යනවා කියන්නේ ස්කන්ධ දෙකකට පුපුරලා යනවා. හරි මේ තියෙන්නේ A මේ තියෙන්නේ B. මෙයාගේ ස්කන්ධය 2M B ගේ ස්කන්ධය M. හරිද? එතන මුල් ස්කන්ධය වෙනවා 3M කියලා. කොහොමද තමයි වෙන්නේ? right. එතකොට එකම සිරස් තලයක ගමන සිරස් තලය කියලා කියන්නේ මෙන්න මේකේ එකම තලයක දැන් ගමන් කරනවා. වස්තු දෙකම එකම මොහොතක බිම පතිත වේ කියලා කියනවා. එතකොට එකම මොහොතක බිම පතිත. දැන් මේ දෙදෙනාගේ ප්‍රවේගයන් වෙනස් වෙනවා තමයි. දැන් මෙහෙම කැඩුනා කියලා කියන්නේ ඒගොල්ලෝ යමින් තිබුණු යම් කිසි ප්‍රවේගයක් තිබුණා. හරිද? මේගොල්ලෝ යමින් තිබුණු යම් කිසි ප්‍රවේගයක් තිබුණා. දැන් මේ ප්‍රවේගය වෙනස් වෙනවා. හරි? වෙනස් වෙලා මෙයාට හම් වෙනවා VA කියන ප්‍රවේගය, මෙයාට හම් වෙනවා VB කියන ප්‍රවේගය. එතකොට ප්‍රවේගයක් වෙනස් වෙනකොට මෙතන කියනවා එතකොට තුවක්කුවේ සිට ඉලක්කය පිහිටි දිශාවට 1800 මීටර දුරින් ඒ බිමට පතිත වෙනවා. එතකොට ළමයි මෙයා දැන් ගමන් කරන්නේ මෙන්න මේ වගේ ගමන් පතයක්. ඔන්නෝම ගමන් පතයක් කියලා 1800 මීටර වලදී මෙයා මෙහෙම පතිත වෙනවා. ඉතින් මේ වස්තුව පතිත වෙන විදිය. ඉතින් අපි තුමු B වස්තුව ස්කන්ධය අඩුවේනේ. අපි තුමු එයා ටිකක් එහාට ගිහිල්ලා මේක මෙහෙම වැටෙනවා අපි දන්නේ නැහැ. ගම්මා මම දන්නේ නැහැ. ඒක මම ගන්නවා R කියලා. දැන් ඒක හොයන්නයි ඕනේ. ළමයි මේක ඉතන තරම් ලේසිද කියලා හිතන්න වෙනවා නේද ගාන. එතන තරම් එක මොහොතකදී මේ පතිත වෙනවා කියන්නේ නේද? ඒක මෙතන T සමානයි කැපිටල් D මෙතන T සමානයි කැපිටල් T කියලා ගන්න පුළුවන්. නිකන් දැක්කහම නම් ප්‍රක්ෂිප්ත ගානක් වගේ තමයි පේන්නේ. right. B පොද R තමයි හොයන්න කියන්නේ ළමයි. හරි. එතකොට අපිට පුළුවන් වේද ළමයි මෙයාගේ ගාන අදාගෙන 2000යි කියලා දත්තයක් දීලා තියෙනවා නේද? එතකොට මෙයාගේ ප්‍රවේගය අපි ගත්තොත් ආරම්භයේ යන්න තිබුණේ V වලින් කියලා ගත්තොත් ආනතියක් එහෙම දීලා නැහැ නේ. right ආනතියක් දීලත් නැහැ. එතකොට අපි බලමු ළමයි ආනතිය දීලා කියලා ගත්තොත් දැන් 2000 කියලා දීලා තියෙන නිසා ඒක දත්තයක් කියලා අපිට මොකද්ද ගන්න පුළුවන් වෙන්නේ? මේ උස්ස ගාමු ළමයි H කියලා මේක හිතන්න වෙනවා ළමයි හිතන්න නැතුව නම් ගාන හදන්න දෙන්නේ නැහැ right දැන් මේ උස්ස H කියලා ගත්තොත් අපි බලමු කල්පනා කරලා බලමු right ප්‍රශ්නයක් ආවම බලමු අපි ඒක නුවණ දෙන්නත් එපේ එතකොට දෙදෙනාටම එකම කාලය ගත වෙනවා ප්‍රවේගයන් වෙනස් වෙනවා පැහැදිලි ලෙස නේ ප්‍රවේගයන් වෙනස් වෙනවා ළමයි ගත වෙන කාලයනුත් සමානයි දෙන්න පොළවේ වැටෙනකොට නේ හරි බලමු උත්සාහයක් ගමු දැන් මම මේ වෙලාවේදී දෙදෙනාටම එකම සිරස්වස තියෙන එකම තැනින් පටන් ගන්නවා මම මේ වෙලාවේදී t සමානයි බිඳුව කියලා ගන්නවා මේ වෙලාවේදී පොළොව මෙතනට ගැටෙනකොට එයාට ගත වෙන කාලය t නෝට් කියලා ගන්නවා දැන් මේ මුළු ප්‍රක්ෂිප්ත කාලයේදී මම මෙතන t කියලා ගත්තේ නැත්නම් ඒක අපි කෙලින්ම ගමු t නෝට් කියලා මේ t නෝට් කියලා කියනවායි පුපුරලා ගිහිල්ලා මෙතනට එන්න ගත වෙන කාලය හරිද
එතකොට ඒකම සමානයි ඊළඟ එක්කෙනා. ඒ කියන්නේ B වස්තුව කියලා එන්න ගත වෙන කාලයත් ඒකම තමයි. එයාට තියෙන T නෝට්. ඒතකොට T නෝට් කියලා කියන්නේ පිපුරුවට පස්සේ පොළවේ පතිත වෙන ගත වෙච්ච කාලය. එහෙම නැතුව ප්‍රක්ෂේපණය කරපු තැන ඉඳලා ගත වෙන මුළු පියාසර කාලෙ නෙමෙයි ආ. එහෙමයි ගත්තේ. ඒතකොට දෙදෙනාටම එකම සිරස්වස තියෙනවා. හරිද? එතකොට මම ගන්නම් මෙයා ඉදිරියට ගිය ප්‍රමාණය දැන් මෙතන 1800 කියලා දත්තයක් දීලා තියෙනවා 2000 කියලා දත්තයකුත් දීලා තියෙනවා. දැන් මේ දත්තයන් මම කොහොමද පාවිච්චි කරන්නේ කියන එකත් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් මම හිතන්න ඕනේ මෙතන 2000 ඇයි දුන්නේ? 2000 ඇයි දුන්නේ කියන එක තමයි අපි හිතන්න ඕනේ. හරිද? 2000 දුන්නේ හොඳයි ළමයි. මම සාකච්ඡා කරමින් සිටියේ 2010 ප්‍රශ්නය 53 විදිහට සාකච්ඡා කරපු ප්‍රශ්නය. එතකොට මම මේ ප්‍රශ්නය ඇත්තටම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරගෙන ගියපු විදිය මතක ඇති. මම මේ වෙලාවේදී ඇත්තටම ඔයගොල්ලන්ගේ විනාඩි 2-3ක කාලයක් මම කල්පනා කරන්න ගත්ත නිසා පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ කාලේ නාස්ති වෙන්න ඇති කියලා හිතනවා. නමුත් මම මෙතනදී උත්සාහයක් ගත්තේ ළමයි. ඔයගොල්ලෝ මේ ගානේදී බය වෙන්න දෙයක් නෑ ළමයි. මම මෙතනදී පැහැදිලි ලෙසම කිසිම ආකාරයකින් මේ ගණන් කටපාඩම් කරගෙන හදිලා නෙමෙයි කරන්නේ ඇත්තටම මම වෙලාවේදී සාමාන්‍ය විතර ගණන් ටිකක් තෝරගෙන හදාගෙන යනවා. ඒතකොට හදාගෙන යනකොට මට අලුතෙන් මම වෙන ගණන් ගොඩක් හම්බ වෙනවා මේකෙදි. හරිද? මොකද සියලුම ගණනුත් මම මේකේ හදලා නැහැ. ඒ වගේ හැදුවට පස්සේ මතකත් නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒතකොට දැන් මේ ගණනය කිරීම මට හදාගෙන යනකොට ඇත්තටම ළමයි මේ ගාන මට පේපර් එකේ තාපන ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට මම උනත් හිර වෙන අවස්ථාවක් එනවා. එතකොට දැන් මේක මම ඔයගලන්ට ඕනම් පෙන්නන්නම් මම මේක කොලේක හදලා බැලුවා රයිට් වීඩියෝ එක ස්ටොප් කළා මම කොලේක හදලා බැලුවා කාලය ටිකක් යන නිසා එතකොට බලන්න පුළුවන් කොයි දන්න ක්‍රමවේද වලින් දැම්මට කිසිම ආකාරයකින් මේකට ගන්න බෑ මම රේඛීය ගම්මිතා සංසිනීමේ දාලා බැලුවා රයිට් ඔය ඔක්කොම දාලා බැලුවත් කොයිම ආකාරයකින්වත් අපිට මේකේ පිළිතුර ලබා ගැනීමේ හැකියාව පොඩ්ඩක් අපහසු වෙනවා එතකොට මේකෙදී තව ටිකක් කල්පනා කරලා බලනකොට මෙන්න මේ කියන දේ හරි වැදගත් වෙනවා. හරිද? එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රශ්නය දාපු එක අසාධාරණයි මේක සිලබස් එකේ නැහැයි කියලා. නමුත් අපි තව ටිකක් හිතලා බැලුවොත් කල්පනා කරලා බැලුවොත් සිලබස් එකේදී අපිට උගන්වනවා ළමයි ස්කන්ධ කේන්ද්‍රය කියලා පාඩමක්. හරිද? ස්කන්ධ කේන්ද්‍රය. දැන් මේ ස්කන්ධ කේන්ද්‍රය ඇත්තටම ගොඩක් වෙලාවට මේ ළමයින්ට උගන්වනකොට මේ ගොඩක් සරල විදිහට තමයි උගන්වන්නේ. සරල විදිහට උගන්වන නිසා සමහර දේවල් මගහැරලා යන්න ඉඩ තියෙනවා. හරිද? ස්කන්ධ කේන්ද්‍රය සම්බන්ධ අපි සරල ගණනය කිරීම කරගන්න පොඩි පද්ධති දුන්නාම ඒ ස්කන්ධ කේන්ද්‍රය හොයාගන්න. එහෙම නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න තමයි ඒකෙත් එතනදී ඒ වගේ පොඩි ගණන් තමයි ගොඩක් වෙලාවට හදන්නේ. ඒ කියන්නේ සමහරවිට මේ වගේ සංකීර්ණ ගණනය කිරීම වලට යන්න හැකියාවක් නැතුව යනවා. හරිද? දැන් මෙතන පොඩ්ඩක් ගණන සංකීර්ණයි. මේක හදලා බැලුවොත් එimhe ළමයට පැයක් ගියත් මේකේ පිළිතුර ලබා ගන්න බෑ ළමයි සාමාන්‍ය ක්‍රමවේදයකට ගියාම. හැබැයි අපි උගන්වනවා ස්කන්ධ කේන්ද්‍රය සම්බන්ධව කතා කරද්දී අංශු ව්‍යාප්තියක් සම්බන්ධව. හොඳට බලන්න ළමයි. මෙතනින් එන අංශුව යම් කිසි මොහොතකදී කොටස් දෙකකට වෙන් වෙනවා කියලා කිව්වා. ඒතකොට මේ වෙන් වෙන ස්කන්ධ දෙක එක්කෙනෙක් 1800ක් දුරට යනවා අනිත් එක්කෙනා යන දුර මම දන්නේ නැහැ. ස්කන්ධය අනු නිසා ඇටයක් ඈතින් දාගත්තා. මම මෙන්න මෙහෙම දාගත්තා. සාමාන්‍ය රූපසදාන මගේ නිවැරදි ආකාරයට මම ඇඳගත්තා. එතකොට එහෙම නොකැඩුනා නම් හරිද? නොකැඩුනා නම් මෙයා මේ විදිහට ගිහිල්ලා වැටෙන්න ඕනේ මෙන්න මේ 2000 මීටර දුරෙන්. මේ කියලා තියෙන 2000 මීටර දුරෙන් වැටෙන්න ඕනේ. මම දැන් කල්පනා කරද්දි මේ 2000 දිනුනේ මොකටද ඔය කියවට හිතනකොට කිසිම ආකාරයකින් පිළිතුරක් ලබා ගන්න විදිහක් නැහැ. එතකොට ළමයි මෙතනදී මෙන්න මේක කල්පනා කරලා බලන්න. මෙතන පිපිරීමක් සිදු වෙනවා. පිපිරීම සිදු වෙනකොට ඇත්තටම ළමයි මේ පිපිරීමේදී අභ්‍යන්තරව සිදුවන බල ක්‍රියාත්මක අභ්‍යන්තර බල ක්‍රියාත්මක වෙලා තමයි මෙතන පිපිරීමක් සිදු වෙලා ස්කන්ධ දෙකකට ව්‍යාප්ත වෙන ස්කන්ධ දෙකකට කැඩිලා රයිට් මේගොල්ලෝ වෙනම පත දෙකක ගමන් කරන්නේ. නමුත් මේක හරි සුවිශේෂී ළමයි බාහිර බලපෑමක් නැතුව අභ්‍යන්තරව මේ සිදුවෙන ක්‍රියාවලියේදී සුවිශේෂී දෙයක් වෙනවා ළමයි. මෙයාගේ ගමන් පතේ බාහිරින් මුකුත් බලපෑමක් කරේ නැහැ ළමයි. මේ අභ්‍යන්තරයේම සිදුවෙනකොට මෙයාගේ යන්න තිරිච්ච ගමන් පතේ තියෙනවා ළමයි. ඒ යන්න තිරිච්ච ගමන් පතයයි දැන් කොටස් දෙකකට වෙන් වෙලා යන ගමන් පතය අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. පොඩි බය සම්බන්ධයක් නෙමෙයි. ඒක හොඳ සම්බන්ධයක්. ඒක තමයි ළමයි ස්කන්ධ කේන්ද්‍රයේදී උගන්වන්නේ. මේ තනි ස්කන්ධයේ ගමන් කිරීමේදී එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඇත්තටම අපි ස්කන්ධ කේන්ද්‍රය කියනවට වඩා මෙතන වඩාත්ම සුදුසු ගුරුත්වයට තේ චලිත වෙන නිසා ගුරුත්ව කේන්ද්‍රයේ ගමන් කරන පතේ තියෙනවානේ. මේ ගුරුත්ව කේන්ද්‍රයේ ගමන් කරන පතයයි
ස්කන්ධ දෙක වෙන් වුණාට පස්සේ ඒ ස්කන්ධ දෙක ගමන් කරන ගුරුත්ව කේන්ද්‍ර ගමන් කරන පතයයි ගත්තොත් මේ ස්කන්ධ දෙකේ හරිද මේ සංයුක්ත ස්කන්ධය අපිට ගන්න පුළුවන් තනි ස්කන්ධයක් විතර ගත්තොත් ඒගොල්ලෝ යන්නේ මෙන්න මේ ගමන් පතේමයි කියන්නේ. කාරණා තේරුණාද දන්නේ? පොඩ ආයෙ කල්පනා කරලා බලන්න. තනි ස්කන්ධය කියන නම් යන්නේ මේ නිල් පාට ගමන් පතේනේ. කොටස් දෙකකට වෙන් වුණාට පස්සේ යන ගමන් පත දෙක තියෙනවානේ. අන්නේ ගමන් පත දෙක ඕනම මොහොතක සංයුක්ත කරලා බලන්න. ඕනම මොහොතක සංයුක්ත කරලා බැලුවොත් ළමයි හරිද? සංයුක්ත කරලා බැලුවොත් මෙයාලගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙන්න මේක. මේ ස්කන්ධ දෙකේ මෙතින් ඒ වස්තුව මේ B වස්තුව ස්කන්ධ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන අර තනි වස්තුව ගමන් කරා නම් යන්න ඕන ගමන් පතේම. ඒතකොට අවසානයේ පතිත වෙනකොට මේ දෙන්න මෙතන ඉන්නවනේ මෙතනයි මෙතන. ඒතකොට ඒ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය බැලුවා නම් මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය බැලුවොත් ඒක නැවත තියෙන්නේ මෙතනම. ඒ කියන්නේ මේ ගමන් පත තනි වස්තුව ගියාන වෙන ගමන් පතේම තමයි තියෙන්නේ. හරි ඕනම මොහොතක ගත්තොත් ඕනම මොහොතක අපි ස්ටොප් කරලා බැලුවොත් ඒ මොහොතේම තමයි තියෙන්නේ. මේකේ තියෙන විශේෂිත දෙයක් තමයි මේ ගානේ හයිලයිට් කරලම තිබුණ ළමයි එකම මොහොතක බිම පතිත වෙයි කියලා. එකම මොහොතක බිම පතිත වෙයි. ඒ එකම මොහොතක බිම පතිත වෙයි කියන කාරණාව නිසා තමයි මේ සංසිද්ධිය අපිට හරියට ඔළුවට වැටෙන්නේ. එකම මොහොතක දෙදෙනා පතිත වෙනකොට එතකොට ළමයි හරියටම ගුරුත්ව කේන්ද්‍රයන් ඒක රේඛීය වන ආකාරයට පිටන්න ඕනේ. එකම මොහොතක පතිත වෙනවා කියලා කියන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රය ඒක රේඛීය වන ආකාරයට. දෙන්නම එකම මොහොතක පතිත වෙනවා කියලා කියන්නේ දෙන්නගේ සංයුක්ත වස්තුව කියන්නේ තනි වස්තුව දෙන්න ඕනේ හරියට මේ මොහොතේම පොළවේ පතිත වෙන විදියට. හරිද? ඒ කියන්නේ තනි වස්තුව ගාව ගියත් එයත් යන්නේ ওই වෙලාවම තමයි. ওই T නෝට් කාලයකදීම මෙතන ගත වෙන කාලේ T නෝට් කාලෙම වෙයි. හරිද මම මේ කියන එක T නෝට් කියලා කියන්නේ මෙතනින් ඉක්ුණාට පස්සේ මෙතන ගත වෙච්ච කාලයනේ. ඒතකොට සංයුක්තයට යන කාලයයි ස්කන්ධ දෙක වෙන වෙනම ගියාම යන කාලය ඔය තුනම එක හා සමාන කියලා තමයි මෙතනදී පැහැදිලි වෙලා තියෙන්නේ. දැන් එහෙනම් ළමයි මෙවැනි ගාණක් හදන්න ඕනේ. අර ස්කන්ධ කේන්ද්‍ර ව්‍යාප්තිය පදනම් කරගනිමින්. නැත්නම් ගුරුත්ව කේන්ද්‍ර ව්‍යාප්තිය මත පදනම් වෙමින් තමයි හදන්න ඕනේ ළමයි. මේ වෙලාවේදී අපි උගන්වනවා මෙන්න මේක y අක්ෂය සහ x අක්ෂය කියලා ගත්තොත් හරිද? දැන් මෙයාලා ව්‍යාප්ත වෙලා තියෙන විදිය බලන්න. මේ ව්‍යාප්ත වෙලා තියෙන විදිය. x අක්ෂයේ සිට මෙතන අපි ගමු x සමානයි බිඳුවක් කියලා. හරිද? එතකොට අපි ගන්නවා සංයුක්ත වස්තුව හරියටම 2000 මීටර දුරකින් පිහිටනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2000 mg ලෙස සටහන් කරගත්තේ ඇයි ඕන. මේක අපිට අර ගුරුත්ව කේන්ද්‍රය මත පදනම් කරගන්න විදිහට ලියන්නත් පුළුවන්. අර සමහර ගුරුත්ව කේන්ද්‍රය නෙමෙයි. ගුරුත්ව කේන්ද්‍රය මත පදනම් තමයි ලියන්නේ. අපි අර ගූර්ණය මත පදනම් යන්නේ. අර සංයුක්ත වස්තුව මගින් මේ x සමාන බිඳුවට ඇති කරන ගූර්ණයම මේ දෙදෙනා මගින් ඇති කරනවා කියලා අරගෙන යන්න. අන්න ඒම හිතාගෙන යන්නත් පුළුවන් අපිට ඕන. සංයුක්ත වස්තුව මගින් ඇති කරන ගූර්ණයම මෙන්න මේ ස්කන්ධ දෙක මගින් ඇති කරන ගූර්ණයට සමාන වෙයි. ඓක්‍යයට සමාන වෙයි කියලා ගත්තා. එහෙම අරගෙන යන්නත් පුළුවන්. මේ විදිහට තමයි මේ ගාන හදන්නේ. හරිද? එතකොට දැන් එහෙනම් සංයුක්ත වස්තුව මගින් ඇති කරනවා මේ විදිහේ ගූර්ණයක් mg. හරිද? මම මේ වස්තුවේ 3m කියලා එකක් එහෙනම් ස්කන්ධය 3m කියලා දාන්න. 3m සංයුක්ත වස්තුව 3mg. එතකොට මේ ස්කන්ධය 1800යි දුරින් පිටින්නේ 1800යි. එයාගේ ස්කන්ධය 2m වෙනවා කියලා තිබ්බා. එහෙනම් 2mg. හරිද? ඒ වගේම තමයි මෙයා B. B ගේ ස්කන්ධය දීලා තිබුණේ ළමයි අපිට. m කියලා එයා යන දුර තමයි අපිට හොයාගන්න. අපි ඒක ගත්තේ r කියලානේ. r වතාවක් mg. ඔන්නෝම තමයි r. දැන් අපි මේක සුළු කරලා බලමු අපිට එන උත්තරය මොකක්ද කියලා. සුළු කරලා බලුවොත් mg ලා ටික කපලා දැම්ම හැකි. මෙතනින් එනවා 6000යි. මෙතනින් එහාට සුළු වෙනකොට 3600යි. එතකොට මේක සුළු කරලා බලුවොත් අපිට එන්නේ 2400යි මීටර්. ඔන්න ඔය ආකාරයට ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් එතකොට මේක ඇත්තටම තමයි මට උනත් හැදුවා නම් ගොඩක් වෙලාවට එක්සෑම් එකේදී මේක එකපාර ඔළුවට වැටෙන්නේ නැහැ. ඒකට වැටෙන්නේ නැත්නම් මේ කළු පාට කරලා තියෙන එකම මොහොතක පරිදේවය කියන කාරණාව හරියට ඔළුවට යන්නේ නැති නිසා. ඒ කතන්දරේ ඔළුවට යන්නේ නැති නිසා තමයි ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ නැත්තේ. හරිද? ලැබෙන්නේ නැත්තේ මේ කතන්දරේ ලැබෙන්නේ නැති හේතුව ඕකයි. මේ පිළිතුරට යන්න බැරි වෙන හේතුව ඕකයි. ගොඩක් වෙලාවට මේ ගාන අපි කරන්නේ නම් එක්සෑම් එකේදී අතහැරලා දාන එක තමයි. අතහැරලා දාන කොටසට මේක වැටෙනවා. හොඳයි. ඒතකොට මේ වෙනි ප්‍රශ්නත් එන්න පුළුවන්. අති කරන්න දෙයක් නැහැ. සමහර වෙලාවට මෙවැනි හිතා ගන්න බැරි ආකාරයේ ප්‍රශ්න MCQ 50 ASCII එනකොට එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හරි? පේපර් එකේ ඒ විදිහට තමයි ළමයි සමහර දක්ෂ ළමයින්ට ගොඩාක් ගැඹුරට ගිය ළමයින්ටත් ප්‍රශ්න ලබා දෙන විදිහට තමයි හදන්නේ. අපි ඇත්තටම හිතන්නේ පේපර් MCQ 50න් 50ම හදන්න පුළුවන් කියලා. විශේෂයෙන් මේ ප්‍රශ්නේ පරණ සිලබස් එකේ තියෙන MCQ 60ක් හදන සිලබස් එකේ ඉන්නේ නේද? ඒක තවත් ටිකක් අමාරුයි. මොකද මේක 53 වෙනි ප්‍රශ්නේ විදිහට වැඩෙන්නේ. 50න් පස්සේ
MCQ 10 ගොඩක් අපහසුයි ළමයි. ඔය හදලා බලපු ළමයින්ට තේරෙනවා ඇති. 2012ට කලින් පේපර්ස් වල බැලුවොත් ටිකක් 50 ඉඳලා 60 වෙනකන් තියෙන ප්‍රශ්න ටිකක් හොඳට හිතන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි දාන්නේ. ඉතින් ඕකේ ගොඩක් අයගේ නිවැරදීමේ ප්‍රතිශතය 50%කට වඩා අඩු වෙනවා. ගොඩක් කලාවට එම තමයි මේ. හරිද? අර පළවෙනි MCQ 54 ඒගොල්ලෝ 80ක වගේ ප්‍රතිශතයක් තියාගෙන ආවට අන්තිම 10 දී පොඩ්ඩක් 50ක වගේ ප්‍රතිශතයක තමයි ගොඩක් වෙලාවට ළමයි ගියේ. අපිත් මම 2009 දී පේපර් එක ලියන්නේ. එතකොට ඒ කාලෙදිත් ඔන්න ඔය ප්‍රශ්නේ ඔය විදිහට එනවා. හරිද? right. දැන් එතකොට ඊළඟට අපි යමු 54 වෙනි ප්‍රශ්නේ 2011 පරණ සිලබස් එකේදී ආපු ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. ඒකෙදී අපි බලමු ඒකේ කියලා තියෙන මෙන්න සුමට කප්පයක් මතින් යන සැහැල්ලු කඹයක් පොළොව මත නිශ්චලව පවතින ස්කන්ධය 25 කිලෝග්‍රෑම් කුට්ටියක් රූපේ පෙන්වන පරිදි සම්බන්ධ කර ඇත කියලා කියනවා. ස්කන්ධය 20 කිලෝග්‍රෑම් වූ ළමෙක් කඹෙදී ගියේ නගිමින් සිටි කුට්ටි එසවීමකින් තොරව ළමයාට නැගිය හැකි උපරිම තොරණයක් කොහොමද කියලා. ඒ කියන්නේ කුට්ටි එසවීමකින් තොරව කියලා කිව්ව ගමන් අපේ ඔළුවට යන්න ඕනේ. කුට්ටියේ බර තියෙනවා ළමයි මෙතන 250යි. එනවා 250යි නිව්ටන් කියලා. එතකොට තන්ත්‍රයේ ආතතියක් මෙතන එනවා. ඒතර නිශ්චලව පවත්වා ගැනීමෙන් ළමයා උඩට යන්න ඕනේ. ළමයාගේ බර 20යි කියන්නේ 200යි නිව්ටන්. උඩට මට මේ ටෙන්ෂන් එකම දාගන්න පුළුවන්. ඒකම ටෙන්ෂන් එක තමයි හැමතැනම තියෙන්නේ. එතකොට දැන් මෙතන අපිට කියන්නේ ළමයාට නැගිය හැකි තොරණය හොයන්න කියලා කියන්නේ. ඒතර පද්ධති දෙකක්. මෙතන එක පද්ධතියක් තියෙනවා. හරිද? මෙතන තව පද්ධතියක් තියෙනවා. දැන් එසවීමකින් තොරව යන්න කියන්නේ එසවීමකින් තොරව යනවායි කියලා කියන එකේ තේරුම තමයි ළමයි මේ පද්ධතිය තාමත් සමතුලිතයි. ඔන්න වෙන්න අවස්ථාවේ එසෙන්න ඔන්න වෙන්න අවස්ථාවේදී වෙන්නේ ළමයි මේ ටෙන්ෂන් එක 250ට සමාන වෙනවා. එතකොට T සමානයි 250 වෙනවා. ඕකට දශමයක් හරි වැඩි වෙච්ච ගමන් මේ ස්කන්ධය ඉහළට එස වෙනවා. මොකද T 250ට වඩා දශමයක් හරි වැඩි වෙනවා කියලා හිතන්නකෝ. එතකොට 250ට වඩා වැඩි නිසා ඒ වැඩි පැත්තට මෙයා තොරණය වෙන්න පටන් ගන්නවා. ඒතර මේ ළමයාට නගින්න බෑ පල්ලෙහාට වැටෙනවා නේ. right. ඔක තමයි වෙන්නේ. එතකොට එහෙනම් අපි ටෙන්ෂන් එක මෙතනදී පද්ධතියට ඇප්ලයි කරන්නේ 250යි කියලා. මෙයාට මම දානවා f සමානයි මේ ඉහළට 250 ඍණ 200 ළමයාගේ ස්කන්ධය 20යි එහෙනම් 50 බෙදීම 20යි කියලා එනවා. තොරණේ අපිට මෙතනදී හොයාගන්න පුළුවන් 2.5යි ms ඍණ 2. මේ තමයි ළමයාට යන්න පුළුවන් උපරිම තොරණේ. ඊට වඩා අඩු තොරණ වලින් යන්න පුළුවන් කොහොමත් මේ ස්කන්ධය ඉස්සෙන්නේ නැහැ. හැබැයි මීට වඩා දශමකින් හරි වැඩි වුණොත් තොරණේ. හරිද? උඩා ප්‍රමාණයකින් හරි වැඩි වුණොත් අනිවාර්යෙන් මේ වස්තු ඉහළට එස වෙනවා. හරිද? එතකොට එහෙමනම් පිළිතුර විදිහට බාර ගන්න වෙන්නේ 54ට උත්තරය 2 කියලා තමයි ගන්න වෙන්නේ. right? හොඳයි. ඊට පස්සේ මම යනවා 2011ම තවත් ප්‍රශ්නයකට. ඒක පරණ සිලබස් එකෙන් ආපු 2011ම 55 වෙනි ප්‍රශ්නය කියලා පේසුරු. ඔතේ ඔයගලන්ට සටහන් වෙලා ඇති. මේක බලමු අපි හදන විදිය. right. මේකේ තියෙනවා 40යි වේගයෙන් බෝලයක් ස්කන්ධය දීලා තියෙනවා. අත්මෙන් නික්මේ. ඔහුගේ විසිකිරීමේ ක්‍රියාවලිය තුළදී අතින් නිකුත් වීමට පෙර බෝල මීටර 2ක තිරස් තුනක් ඉදිරියට ගමන් කරගෙන පොඩි ගානක්. හරි. ක්‍රීඩකයා මගින් බෝලෙ මත එතන බලයේ සාමාන්‍ය අගේ කොච්චරද කියලා අහන්නේ. හරිද? එතකොට දැන් අපි දන්නවා ළමයි නිශ්චලතාවයෙන් තමයි බෝලේ පටන් ගන්න ඕනේ අනිවාර්යයෙන්. නිශ්චලතාවයෙන් පටන් අරන් මෙයාව මීටර කීයකද? මීටර 2කදී එකක් වෙනකොට මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා ළමයි 40යි ms ඍණ 1 දක්වා. ඒ කියන්නේ මෙයා අනිවාර්යයෙන් ත්වරණය වෙලා තියෙනවා. හරිද? ඒත් ස්කන්ධය දීලා තියෙනවා ස්කන්ධය 0.145 කිලෝග්‍රෑම්. බලය හොයන්න කියන්නේ බලය හොයාගන්න පුළුවන්කම තියෙනවා ත්වරණය හොයාගත්තා නම්. හරිද? ත්වරණය හොයාගන්න පුළුවන් දත්ත ටික ඔක්කොම කියලා දෙනවා. v වර්ග සමානයි u වර්ග දන 2යි. අවසන් එක 40 වර්ගය u බිඳුවයි 2යි as. s කියන්නේ මීටර 2යි. එතන අපිට තමයි මෙතන 1600යි 1600 බෙදීම 4a a සමානයි 400යි ms ඍණ 2. එතන මෙතනට කෙලින්ම f සමානයි m දාන්න ළමයි. දාපු ගමන් අපිට එනවා f කයාගේ m n විදස් 1.4යි 5යි වැඩි කිරීම 400 14යි කියන්නේ 50යි 58යි නිව්ටන් කියන තමයි 58යි නිව්ටන්. පිළිතුර 55ට පිළිතුර 5 ලෙස තමයි ලැබෙන්නේ. ඒක ලේසි එක එච්චර අමාරු නෑ නේද? පොඩි ගානක්. දැන් අපි යමුලා 56 ප්‍රශ්නය. 56 පිටන හොඳ ගානක් වෙන්න ඕනි කියලා තමයි අපිට හිතෙන්නේ බලන්න. හරිද? 56 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඔයාලට බලන්න පුළුවන් මෙතන කියනවා මේ සිරස් තලයක් මත තවන ලද කැපිටල් M ස්කන්ධයක් ඇති ශූන්‍යයක් මත සිම්පල් M ස්කන්ධයක් සහිත කුට්ටියක් තබා ඇත කියලා කියනවා. පද්ධතිය නිදහස් වස්තු බලසටහන රූපය පෙන්වා ඇත. නිදහස් වස්තු බලසටහන ෆ්‍රී බොඩි ඩයග්‍රෑම් එක කියන දේනේ. රූපේ සලකනු කර ඇති බල අතුරින් කුමක් ක්‍රියා ප්‍රතික්‍රියා යුගල වශයෙන් සැලකිය හැකිද කියලා කියනවා.
දැන් ඒතකොට මම පොඩ රූප සටහන ඇඳ ගන්නම් ළමයි. ඇඳගත්තා නම් වැඩි ලේසි කියලා හිතෙනවා. මෙන්න තමයි තියෙන්නේ. හරි. ඒතකොට පද්ධතිය මෙතන ආනතිය තීට කියලා දීලා තියෙනවා. බල වෙනම ලකුණු කරගන්න. නිල පාටකින්. හරිද? මෙතන දීලා තියෙනවා මෙහෙම එකක්. E මෙතන C කියලා තියෙනවා. මෙතන F කියලා තියෙනවා. ඒ වගේ මේ පැත්තට තියෙනවා ළමයි G mg sin theta කියලා එකක්. මෙතන යනවා D කියලා එකක් යනවා. mg cos theta කියලා එකක්. right? හොඳයි. ඒතර ඔය ටික තමයි තියෙන්නේ. ඒ වගේ මෙතන තියෙනවා මෙහෙම එකක්. A සහ B කියලා. ඔකෙන් මෙතන තියෙනවා h සමානයි mg. දැකපු ගමන්ම තේරෙනවා ළමයි. මෙන්න මේ B සහ A කියලා කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා. අය කතා දෙකක් නැහැ. පොළවට දෙන එකයි පොළවෙන් වස්තුවට දෙන එකයි කුණ්‍යයට දෙන එකයි. ඒ වගේම E සහ D ගත්තොත් ඒකත් ක්‍රියා ප්‍රතික්‍රියා. හොඳට බලන්න මේ කුණ්‍යේ වස්තුවට දෙන එක වස්තුවෙන් කුණ්‍යයට දෙන එක. හරි. එතකොට ඊට අමතරව ওই දෙකට අමතරව තව ක්‍රියා ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. බර එකේ අපි දන්නා ක්‍රියාව වුණ ප්‍රතික්‍රියාව තියෙන්නේ පෘථුවි. පෘථිවි කේන්ද්‍රේ. එතන ඒකෙන් නැහැ. මෙතන ඝර්ෂණය තියෙනවා ළමයි. ඔයාලට ඝර්ෂණය පේන්නේ නැති. ඒතර ඝර්ෂණයට සමාන එකක් මෙතන සටහන් කරලා දිනනවාද? ඝර්ෂණය F කියලා දාලා තියෙනවා. ඝර්ෂණයට අදාළ එකක් මේ පැත්තේ දාලා නැහැ. නැත්නම් ඝර්ෂණය හෝ නැත්නම් වෙනත් බලයක් දන්නේ මෙතන තියෙන්නේ. සමහරට කැපිටල් F කියලා බලයෙන් ඉහළට ඇදගෙන යනවා වෙන්නත් ඇති. ඒකට ඒකට අදාළ ඝර්ෂණයක් නැහැ කියන්නේ. සුමට ඉන්න කියලා. මම කියලත් නැහැ. මුකුත්ම කියලා නැහැ. බල ටික මෙච්චරයි දීලා තියෙන්නේ. මේට F එකට වෙන එකක් නැහැ මෙතන. එහෙම ගත්තොත් තමයි ක්‍රියා ප්‍රතික්‍රියා යුගල වශයෙන් ගන්න වෙන්නේ AB සහ right BA සහ අර ED කියන පිළිතුර 56ට පිළිතුර ගන්න වෙන්නේ අපිට අසමාන ED නෙමෙයි මෙතන EC වෙනවා නේ EC. පොඩ්ඩක් අය වර්ධනන ප්‍රශ්නයක් වුණා. right EC සහ BA. එහෙනම් උත්තරය 4 කියලා තමයි එන්නේ. 56ට උත්තරය 4 කියලා තමයි ලැබෙන්නේ. හරි. B කියන්නේ මේ mg sin cos theta නේ. right. හොඳයි. එහෙමනම් අපි යනවා ළමයි ඊළඟට මොනවා නැවත ආය ඇවිල්ලා දෙනවා. දැන් මේ පොඩි ප්‍රශ්න. ඔය පොඩි ප්‍රශ්න අතරේ තමයි අපිට පරණ සිලබස් එකේ අර වගේ අර ටිකක් සංකීර්ණ ගණනය කිරීම වලට යන්න හම්බුනේ. හදන්න අමාරුයි ළමයි. ඒ වගේ එනකොට හරි අපහසුයි. අපුවම කරන්න දෙයක් නැහැ. ඉතින් අකමැත්තෙන් වුණත් මේ වගේ ප්‍රශ්න මග අරින්න වෙනවා අපිට. හරිද? එතකොට දැන් මෙතන ගත්තොත් මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් දීලා තියෙනවා. 1 2 මොන බලන්න මම කිව්වා නෙමෙයි අක්ෂය මිලි තප්පර කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. බලන්න මෙතන කිලෝ නිව්ටන්. දැක්කනේ අක්ෂයේ බලන එකත් හරි වැදගත්. මෙතන 1යි මෙතන 2යි කියලා දීලා තියෙනවා. හොඳයි. දැන් කියනවා ආරම්භයේ නිශ්චලතාවයෙන් පවතින ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම් වල ගෝලයකට පිටකින් පහර දෙයි. කාලය කිස්මක ගෝලය මත F විචලනය වන ආකාරයේ රූපේ පෙන්වලා තියෙනවා. පිටේ නිවත් වන ඊට ගෝලයේ වේගය නිශ්චලතාවයෙන් පටන් ගන්න නේ. right. එතකොට නම් අපි දන්නවා එහෙනම් ගම්මිතාව වෙනස් වීම සමාන වෙනවා ft වලට. ගම්මිතාවය අවසන් ගම්මිතාවය mv කරගත්ත හැකි. මුල් ගම්මිතාවය නිශ්චලයි බිඳුවයි. එහෙමනම් f විකන ප්‍රස්ථාරයේ වර්ගඵලය භාගයයි විතර එනවා තමයි 2000යි. මෙතන දෙන්නේ 2 වැඩි කිරීම 10 වෙන තුනයි. හැබැයි ඔයගොල්ලෝ හිතන්නකො හදිස්සියට ඔයගොල්ලන්ට වර්ධිනවයි කියලා. මේකේ ඔය මිලිසා කිලෝ නිව්ටන් දාන්න වර්ධිනවයි කියලා. වාසනාවකට කිලෝ 10යි 3යි මිලි කියන්නේ 10 වෙන 3යි. ඒක ටික කැපිලා යනවා. ඒතකොට කැපිලා යනකොට ළමයි ඔයගොල්ලෝ වැරදිලා හදන ළමයට එන්නේ මේ උත්තරේම තමයි. ඒ කොච්චර හිතලා තියෙනවද කියලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හදිස්සිය හරි කවුරුහරි කෙනෙක් මෙතන මිලි නැතුව මයික්‍රෝ කියලා දාලා තිබ්බනම් ඒ ළමයා අසරණ වෙනවා අනිවාර්යෙන් මේ උත්තරේ වැරදි. මේ මයික්‍රෝ දාන්න නැතුව ආදේශ කරගෙන ගියා. නමුත් ප්‍රශ්නෙට MCQ විදිහට බලන්නේ නැහැ නේ මේකේ මිලි දැම්මද කිලෝ දැම්මද කියලා. මිලි කිලෝ නොදා ගියත් මේ උත්තරේ එනවා. අය මොකද මේ මිලිට කිලෝ කැපෙන නිසා වැඩි වෙනවා. ඒකයි එහෙම වෙන්නේ. එතකොට මෙතන සුළු වෙලා යනකොට එන්නේ v සමානයි 2 බෙදීම m ගියාගේ 0.5යිනේ උත්තර එනවා 4යි ms ශ්‍රේණිය එක කියලා. ඒක තමයි ලැබෙන උත්තරේ. එතකොට 57ට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ 57ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4 right 4 ms ශ්‍රේණිය එක සුළු කරපුවාම වෙන්නේ එහෙම නේද ළමයි සුළු කිරීමේ වැරද්දක් මම කරලා නැහැ කියලා හිතනවා 0.5 කිලෝග්‍රෑම් වල ගෝලයට පිටකින් පාරදී කාලසමග විචලනයේදී උඩ
හෙන්රි ආරම්භයෙන් නිශ්චලයි. කොට ප්‍රස්ථාරයේ වර්ගවලින් භාගයේ 2000 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 3යි. right. එතකොට 10 එතකොට 10 තුන කැපිලා යනවා නේ. ඒක භාගයේ තුනනවා. ඒක 4 ඉන්වෙස්ට් එකේ එන්න ඕනේ. නමුත් මේක පිළිතුර දීලා දෙනවා 54 පිළිතුර 5 ලෙස තමයි සටහන් කරලා තියෙන්නේ. 54 5 කියලා 2 ඉන්වෙස්ට් එක කියලා තමයි එන්නේ. නමුත් 2 ඉන්වෙස්ට් එක කියලා මට ලැබෙන්නේ නැහැ. හරිද? පිළිතුර විදිහට ලැබෙන ළමයි 4 ඉන්වෙස්ට් එකේ අපිට චෙක් කරලා බලමු. ඔයගොල්ලන්ට මේක තරලා කරන් කියලා තාලා බලන්න පුළුවන්. මම චෙක් කරලා බලන්න ළමයි 2012 නිව් සිලබස් එකේ ආපු ප්‍රශ්නයක්. නිව් සිලබස් එකේ ආපු ප්‍රශ්නයක් 20 වෙනි ප්‍රශ්නය. ඔයගොල්ලෝ බලන්න වෙන පොතක හරි මේ උත්තරේ ඉන්නේ 5ද සමහරට මට වැරදුනාක් දන්නේ සුළු කිලිමෙන් මට වැරදීමක් මම දැක්කේ නැහැ. හරිද? ඒතර මම මේ සෙෂන් එකේ අවසාන ප්‍රශ්නය වශයෙන් 2012 අලුත් සිලබස් එකකින් ආපු ප්‍රශ්නයක් හදන්න. මේක කියනවා මේ රූපේ පෙන්නලා තියෙන පද්ධතිය. මේකේ නිදහස් බලසටහන සම්බන්ධව තමයි නිදහස් බලසටහන ඇඳුම් සම්බන්ධව තමයි ඉතින් සටහන් කරලා තියෙන්නේ. මේ වස්තු දෙකක් මෙහෙම දීලා තියෙනවා. හරිද? මෙයා W1 මෙයා W2 කියලා දීලා මෙතනට F එකක් දෙනවා කියලා දීලා තියෙනවා. හරි. රූපේ පෙන්වන ඇති පරිදි සුමට තිරස් පෘෂ්ඨයක් වල W1 හා W2 බර සහිත කුට්ටි දෙකක් මත කෙනෙක් ස්පර්ශ වන සේ තබා ඇත. W1 බර සහිත කුට්ටිය මත F බලයක් ක්‍රියා කරයි කියලා කියනවා. කුට්ටි දෙකේ නිවැරදි නිදහස් වස්තු සටහන්. නිදහස් වස්තු සටහන් කියලා කියන්නේ නිදහස් බල සටහන් දෙනු ලබන්නේ කියලා යහන්. අපි උත්තර බලන්න නැතුව මේක හදලා බලමු. හදලා බලුවොත් තමයි බර එනවා මේ පැත්තට W1 හරිද? මෙතනට එනවා W2 අභිලම්බ බලයක් එනවා R1 මෙතනට R2 ඒ ස්පර්ශ බල එනවා මෙතන F1 F2 කියලා. ඔන්න ඔය තමයි එන්නේ. හරිද? අපි බලමු මේකේ කොහොමද දීලා තියෙනවද කියලා. right. එහෙම ගත්තොත් සාධාරණ පිළිතුරක් විදිහට යන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක නේද තමයි. දෙවෙනි එක සාධාරණ පිළිතුරක්. 58 උත්තරය 2 කියලා තමයි ගන්න පුළුවන්. අනිත් එකක්වත් හරි නෑ. 58ට උත්තරය 2. එතන F1 F2 වෙනකොට දාලා තියෙන්නේ F1 සමානයි F2 කියලා අරන් තියෙන ඒගොල්ලෝ P කියලා. හරි? සාධාරණයි. ක්‍රියා ප්‍රතික්‍රියාව F1 F2 ට සමානයි. F1 F2 P කියලා අරගෙන තමයි අරන් තියෙන්නේ. ඒත් ඔක්කොම අර විදිහට තමයි අවිල්ල තියෙන්නේ. හරි? right. එතකොට එහෙනම් පිළිතුර වෙන්නේ 58ට පිළිතුර අපිට 2 විදිහට ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට දැන් ප්‍රශ්න අද දවසේදී සාකච්ඡා කරා ප්‍රශ්න 5යි. ප්‍රශ්න 10ක් තමයි. ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. එතකොට මෙතනදී එකම එක ප්‍රශ්නයක විතරයි මට ගැටලුවක් ආවේ ළමයි. මේ ප්‍රශ්නය निराකරණය ගන්න ගියාම ඒ 10න් මටත් එක ප්‍රශ්නයක පිළිතුරක් හරියට ලබා ගන්න බැරි වුණා. ඒක කල්පනා කරලා කාලය අරගත්තට පස්සේ තමයි ස්කන්ධ කේන්ද්‍රය මත පදනම් වන ක්‍රියාවලියක් එතන සිදු වෙනවා කියලා තේරුනේ. හරිද? මොකද අවංකව ගත්තොත් ඒ ඉතින් කියන්න බෑ නැත්නම් මට එඩිට් කරලා දාන්න පුළුවන් උත්තරේ හදලා පෙන්නන්න පුළුවන් මෙහෙමයි කරන්න කියලා. නමුත් ඔයගොල්ලෝ උනත් දැනගන්න ඕනේ මේ හැම ගානක්ම හදන්න බෑ හැමෝටම. හරිද? සමහර ලාවට සමහර තැන්වලදී ඉර වෙනවා. අපිට ටූල්ස් දීලා තිබ්බට සමහර තැන් එනවා ටෙක්නිකලි පොඩි ගැටලු. ඒක ඔයගොල්ලන්ටත් සාමාන්‍ය මිනිස්සෙක් විදියට වෙන්න පුළුවන් දේවල්. හරිද? ඒ වගේම තමයි ඔයගොල්ලෝ මයින්ඩ් එක තියෙන සිටුේෂන් එක අනුව ප්‍රශ්නයකට පිළිතුරු සපයන විදිය වෙනස් වෙනවා. ඒක නිසා එක්සෑම් එකකට යනකොට හරි වැදගත්. ඔයගොල්ලෝ යන මයින්ඩ් සෙටින් එක. ඔයගොල්ලෝ යන සිටුේෂන් එක හරි වැදගත්. කොච්චර හොඳ මනසකින් යන්නේ කියන එකත් වෙලාවදී හරි වැදගත් වෙනවා. ඒක ඔය කරුණු කාරණා ඔළුවේ තියාගන්න ගමන් තව ප්‍රශ්න හදන්න. තව ප්‍රශ්න හදන්න මම 2012 වෙනකන් ආවේ. එතනින් පස්සේ මේ 2015 සිට 20 දක්වා තියෙන ප්‍රශ්නත් තියෙනවා. හොඳ ප්‍රශ්න හිතන්න පුළුවන්. හරිද? විවිධ ගැටලු ඔයගලන්ට ලබා දීලා තියෙනවා. කල්පනා කරන්න පුළුවන්. ඒවත් හදලා බලන්න. හරි? එහෙනම් ඉදිරියේදී අපි නැවත හමු වෙමු. තව මට සාකච්ඡා කරන්න තියෙන ඉදිරියේදී විශේෂිත වූ කාරණා කිහිපයක් ශක්ති සංසිතිය සම්බන්ධව. ඒතර ඒකටත් මඟ පාදා ගන්න ගමන් මම මෙතන වීඩියෝ සටහන අවසන් කරනවා. අපි වෙලාව තිබුණොත් මම තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න රචනා ප්‍රශ්න සම්බන්ධව මේ බලය යටතේ වෙනත් වීඩියෝ සටහනකින්. right.